Hello everyone. ප්‍රායෝගික ඉංග්‍රීසි කතනයේදී ඔබ දැනගත යුතුම තවත් එක් sentence pattern එකක් උගන්වන්න තමයි මේ සූදානම් වන්නේ. If you know sentence patterns, you will be able to speak in English rapidly. ඔයා ඉංග්‍රීසි වාක්‍ය රටා දන්නවා නම් ඔයාට වේගයෙන් ඉංග්‍රීසියෙන් කතා කිරීමේ හැකියාව ලැබෙනවා. මේ දක්වා මම ඔයාට වාක්‍ය රටා 12ක් උගන්වලා තියෙනවා. So far I have taught you 12 sentence patterns. ඉතින් ඒවත් ඔබට ලැබෙන කාල වේලාව අනුව බලන්න ඊටාම ප්‍රායෝගික වාක්‍ය රටා මම ඔයාට උගන්වලා තියෙනවා. අද දවසේ මම ඔයාට උගන්වන්න යන වාක්‍ය රටාව තමයි it's difficult to කියන වාක්‍ය රටාව. It is difficult to කෙටි වෙනවා it's difficult to. යම් කිසි දෙයක් කරන එක අමාරුයි යනුවෙන් ප්‍රකාශ කිරීමේදී අපි it's difficult to කියන මේ වාක්‍ය රටාව භාවිත කරනු ලබනවා. it's difficult to හොඳින් මතකයේ තියාගන්න. අදින් පස්සේ මොනවා හරි දෙයක් කරන එක අමාරුයි කියනකොට it's difficult to දාලා වාක්‍ය නිර්මාණය කරන්න. අපි වාක්‍ය කීපයක් නිර්මාණය කරන්න යමු. චීන භාෂාව ඉගෙන ගන්න එක අමාරුයි. දැන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක නම් ලේසි නේද? It's easy to learn English. It's easy to learn English. Easy කියන්නේ ලේසි. It's easy to learn ඉගෙන ගන්න එක ලේසි English. It's easy to learn English. චීන භාෂාව Chinese. චීන භාෂාව ඉගෙන ගන්න එක අමාරුයි. It's difficult to learn Chinese. It's difficult to learn Chinese. අපි තවත් උදාහරණයකට යමු. මේ පාඩම තේරුම් ගන්න එක අමාරුයි. මේ පාඩම this lesson තේරුම් ගන්නවා. Understand? It's difficult to understand this lesson. It's difficult to understand this lesson. පැහැදිලි නේද? හරිම ලේසි වාක්‍ය රටාව ඔබ හොඳින් අවබෝධ කරගන්න. තවත් වාක්‍යයකට යමු. බොහෝ විට මෙන්න මෙහෙම වාක්‍ය කියනවා අපේ දරුවෝ. මේ ගාන හදන එක අමාරුයි. හදනවට අපි make කියන ක්‍රියාපදේ භාවිත කරනවා. ගණනට අපි sum කියනවා. මේ ගණන this sum. It's difficult to make this sum. කොහොමද කියන්නේ අපි ඉංග්‍රීසියෙන්? It's difficult to make this sum. මේ ගණන හදන එක අමාරුයි. පැහැදිලි නේද? right. අපි තවත් වාක්‍යයකට යමු. අලුත් කාර් එකක් මිලදී ගන්න එක අමාරුයි. අලුත් කාර් එකක් මිලදී ගන්න එක අමාරුයි. මිලදී ගන්නවා buy අලුත් කාර් එකක් a new car. දැන් ගලපන්න බලන්න. It's difficult to buy a new car. It's difficult to buy a new car. අලුත් කාර් එකක් මිලදී ගන්න එක අමාරුයි. අපි තව වාක්‍යයක් නිර්මාණය කරමු. බාණ්ඩ මිල අඩු කරන එක අමාරුයි. අඩු කරනවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ reduce කියලා. reduce අඩු කරනවා. decrease කියලත් අපිට කියන්න පුළුවන්. increase වැඩි කරනවා. decrease අඩු කරනවා. බාණ්ඩ මිල the price of goods. බාණ්ඩවලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ goods කියලා. බාණ්ඩ goods. the price of goods. බාණ්ඩ මිල. බාණ්ඩවල මිල අඩු කරන එක අමාරුයි. It's difficult to reduce the price of goods. It's difficult to reduce the price of goods. පැහැදිලි නේද? ඊටාම සරලයි වාක්‍ය රටාව ඔබ හොඳින් අවබෝධ කරගන්න. එදිනෙදා ජීවිතයේදී එදිනෙදා කතනයේදී මේ වාක්‍ය රටාව භාවිතා කරන්න හුරු වෙන්න ඕන. අපි ටිකක් දීර්ඝ වාක්‍යයක් නිර්මාණය කරන්න යමු. මෙන්න මේ වගේ. හොඳ ඉංග්‍රීසි දැනුමක් නැතිව හොඳ රස්සාවක් හොයාගන්න එක අමාරුයි. දැන් වර්තමානයේ හොඳ රස්සාවක් හොයාගන්න ඕන නම් හොඳ ඉංග්‍රීසි දැනුමක් ඕනනේ. ඉතින් අපි කියනවා මෙන්න මේ වගේ වාක්‍යයන්. හොඳ ඉංග්‍රීසි දැනුමක් නැතිව හොඳ රස්සාවක් හොයාගන්න එක අමාරුයි. ඉස්සල්ලාම කියන්න ඕන හොඳ රස්සාවක් හොයාගන්න එක අමාරුයි කියලා. සොයා ගන්නවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ find 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 සොයා ගන්නවා. හොඳ රස්සාවක්
a good job. හොඳ රස්සාවක් හොයාගන්න එක අමාරුයි. It's difficult to find a good job. හොඳ ඉංග්‍රීසි දැනුමක් නැතිව කියන්න අපි ගන්න preposition එක තමයි without. without නැතිව. හොඳ ඉංග්‍රීසි දැනුමක් නැතිව. without good knowledge of English. without good knowledge of English. without good English knowledge කියනවට වැඩිය ලස්සනයි without good knowledge of English කියන එක. මම සම්පූර්ණ වාක්‍ය කියන්නම් දැන්. It's difficult to find a good job without good knowledge of English. පැහැදිලි නේද? right. අපි තව වාක්‍යයක් නිර්මාණය කරමු මෙන්න මෙහෙම. මෙන්න මේ වාක්‍ය කොහොමද කියන්නේ? මට කාර් එකක් පදවන එක අමාරුයි. මෙහිදී තව කොටසක් වාක්‍යයට ඇතුළත් වෙලා තියෙනවා ඒ තමයි මට කියන කොටස. දැන් කාර් එකක් පදවන එක අමාරුයි කියලා ඔයාට කියන්න පුළුවන්. ඔයා දන්නවා දැන් it's difficult to drive a car. මට කාර් එකක් පදවන එක අමාරුයි කියලා කොහොමද කියන්නේ? ඔය මට කියන කොටස වාක්‍යයේ කොතෙන්ටද ඇතුළත් කරන්නේ? I මම මයි මගේ මී කියන්නේ මට කියන්න. කොතෙන්ටද අපි මී වාක්‍යයේ ඇතුළත් කරන්නේ? It's difficult to drive a car to me එහෙම නෙවෙයි. It's difficult to drive a car to me එහෙම නෙවෙයි. හොඳින් මතක තියාගන්න මෙන්න මෙහෙමයි වාක්‍ය නිර්මාණය කරන්නේ. It's difficult for me to drive a car. For me to drive a car. It's difficult for me to drive a car. මට කාර් එකක් පදවන එක අමාරුයි. ඔහුට කාර් එකක් පදවන එක අමාරුයි කියලා කොහොමද කියන්නේ? It's difficult for him to drive a car. His නෙවෙයි him to drive a car. It's difficult for him to drive a car. ඔහුට කාර් එකක් පදවන එක අමාරුයි. ඒ විදිහේ තවත් වාක්‍යයක් අපි ගමු උදාහරණයක් වශයෙන්. අපිට ඉංග්‍රීසියෙන් කතා කරන එක අමාරුයි. we අපි our අපේ us අපට. කොහොමද අපි මේ වාක්‍ය කියන්නේ? It's difficult for us to speak in English. It's difficult for us to speak in English. difficult පස්සේ for දාලා us වාක්‍යයට සම්බන්ධ කරන්න ඕනි. It's difficult for us to speak in English. මං හිතනවා ඔබට ඉතාම පැහැදිලි වෙන්න ඇති වාක්‍ය නිර්මාණය කරන හැටි. තවත් එක් උදාහරණයක් පමණක් අපි ගමු. ඔවුන්ට මේ රට සංවර්ධනය කරන එක අමාරුයි. දෙයා ඔවුන්ගේ them ඔවුන්ට සංවර්ධනය කරනවා develop. ඔවුන්ට මේ රට සංවර්ධනය කරන එක අමාරුයි. It's difficult for them to develop this country. It's difficult for them to develop this country. හොඳින් මතක තියාගන්න ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය හොඳට පුරුදු පුහුණු වෙන්න. හොඳයි. එහෙනම් අද දවසේ මේ ගත්ත වාක්‍ය රටාව නැවත පුරුදු පුහුණු වෙලා ඔබේ එදිනෙදා කතනයේදී භාවිත කරන්න. තවත් අලුත් වාක්‍ය රටාවකින් හමු වෙමු. See you again. Bye.